नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पदाता वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि අප පසුගිය දිනෙහි කතා කළේ සද්ධා සති යන චෛතසික දෙක පිළිබඳව. ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඒ සෝබන සාධාරණ චෛතසිකයන් වශයෙන් දක්වන්නේ හිරි ඔත්තප්ප කියන මේ දෙක. මේ වචන දෙක අප කාටත් බොහෝම පුරුදු වචන දෙකක්. එයින් කියවෙන ධර්ම දෙකත් ඒ තරම්ම පුරුදුයි. හිරි කියන්නේ පාපයට ලැජ්ජා වීම. ඔත්තප්ප කියන්නේ පාපයට බිය වීම. එතකොට පාපයට ලැජ්ජාවත් පාපයට බියත් කියන මේ දෙකයි හිරි ඔත්තප්ප කියන්නේ. මේන අදහස් කරා. ඉතින් ඒ ලැජ්ජාවේ කියන විට පාපය පිළිකුල් කොට සැලකීමක් නිසායි ඒ ලැජ්ජාව ඇතිවන්නේ. පව් කිරීමේ කියන එක ඒ කය වචන සිත කියන තුන් දොරින් කරන ඒ පාප ක්‍රියාවන් කෙනෙකුට පිළිකුල් විය යුතු ධර්ම. අනේ ඒ පිළිකුල් කටයුතු ලාභක වූ අකුසල ධර්මයන් පිළිබඳව යමෙකුට පිළිකුල ඇතිවන්නේ නම් ඒ පිළිකුල තමයි හිරි කියන්නේ. හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය කියන වෙනවා. හිරියති හිරියති හිරි තබ්බේන හිරියති හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. ඒ විදිහටයි මේ හිරි කියන ධර්මය වදාරා තිබෙන්නේ. ඒ ලාමක වූ අකුසල ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ ලැජ්ජාව පිළිකුල හිරි යනුවෙන් දක්වනවා. ඒකයි හිරියති පාපකානං අකුසලානං ධම්මානං. ලාමක වූ අකුසල ධර්මයන්ගේ සිදු කිරීමට ඒවා සිදු කිරීමට තිබෙන පිළිකුල ලැජ්ජාව හිරි නම් වේ. ඒ විදිහටමයි ඔත්තප්පති ඔත්තප්පි තබ්බේන ඔත්තප්පති ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය යනුවෙන් ඔත්තප්පය පිළිබඳව වදාරලා තියෙනවා. ඔත්තප්ප කියන්නේ බිය වෙයි කියන එක.
ඒ බිය කියන එකේ දත යුතු කරුණු කීපයක් තිබෙනවා. බිය යන කාරණිය පිළිබඳ. දැන් අපි පළමු කොට හිරිය ගැන කතා කරන විට ඒ හිරිය ඇතිවන්නේ පව් කිරීමෙහි නොගමැති පාපයට පිළිකුල් කරන පුද්ගලයන් තුල යම් කෙනෙකුට ඒ හිරි නැමැති ධර්මය යම් තාක් පවතීද ඇතිවේද ඒ තාක් හිතම අකුසල ධර්මයන් නැත්නම් අකුසල ක්‍රියා සිදු කරන්නේ නැහැ. හිරිය තිබෙන තුරු යම් වේලාවක යම් කිසි අකුසලයක් කරයිනම් ඒ කරන්නේ පාපයට ලැජ්ජා වෙයි කියන මේ ස්වභාවය ඒ පුද්ගලයාගෙන් දුරන් වූ අවස්ථාවක. ඒ වගේමයි ඔත්තප්පය කියන එක. පාපයට භය තිබේ නම් පවයි කියන එක බියවිය යුතු දෙයක්සේ සලකයි නම් ඒ සලකන තාක්කල් හෙතම පාපයක යෙදෙන්නේ නැහැ. ඒ පාපයට බිය වෙන ස්වභාවය නැතිව ගිය අවස්ථාවකදී හෙතම පවක් කරන්න. ඒ හිරියොත්ප්ප දෙක බුදුරජාණන් වහන්සේ ලෝකපාලක ධර්ම වශයෙන් දක්වා තිබෙනවා. ඒකයි ශාසනයෙහි එහෙම ඉගැන්වීමක් තිබෙනවා. හිරියොත්ප්ප සම්පන්නා සුඛ ධම්ම සමාහිතා සන්තෝ සත්පුරිසා ලෝකේ දේව ධම්මාති උච්චරේ. දේව ධර්ම කියාත් ඒවාට නම් කර තිබෙනවා. ලැජ්ජා විය යුතු පාප ක්‍රියාවන්ට ලැජ්ජා වීමත්, බිය විය යුතු ඒ පාප ක්‍රියාවන්ට බිය වීමත් කියන මේ දෙකයි හිරියොත්ප්ප කියන්නේ. ඒ ලැජ්ජා වීම, බිය වීම කියන මේ දෙකට විරුද්ධ ස්වභාවය තමයි අහිරිකය අනුත්ප්පය කියන්නේ. ඒ දෙක පිළිබඳව අප අකුසල චෛතසිකයන් ගැන කතා කරන විට දැනගත්තා. අහිරිකය කීවේ පාපයට ලැජ්ජා නැති බව, අනුත්ප්පය කීවේ පාපයට බිය නැති බව. හිරි කියන්නේ පාපයට ලැජ්ජාව, ඔත්තප්පය කියන්නේ පාපයට බිය. එයින් කුමක්ද අදහස් කරන්නේ කියන එකයි වඩා දැනගත යුත්තේ. ඒ කෙනෙක් සිතනවා නම් පව් කිරීමේ කියන්නේ ලාමක පුද්ගලයන්ගේ ක්‍රියාවක්. ඒ ලාමක පුද්ගලයන් යෙදෙන ඒ පාප ක්‍රියාවන් මවිසින් කළ යුතු නොවේයි කියා යමෙකුට තමා නිසාම ඇති වෙනවා නම් ඒ පාපය පිළිකුල් කොට සැලකීම හේතු කොටගෙන පාපයෙන් වෙන්වීම. ඒ හිරියයි කියන්නේ ඒ බඳු ස්වභාවයකට. ඔත්තප්පේ කියන එකට තමාට වඩා පිටත්තරයන් පිළිබඳවයි සැලකිල්ල වැඩි වන්නේ. එනේ තමන් කරන ඒ අකුසල ක්‍රියාව යම් කිසිවෙකු දැනගතොත් තමන්ට නිന്ദා අපහාස සමහර විටක දඬුවම් කියන මේ බිය පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා කෙනෙක් පාපයෙන් වළකිනවා. ඒ බිය ඇති කරගෙන. මේ දෙක ටිකක් තේරුම් ගන්නට අමාරු වන්නේ ඒවා චෛතසික ධර්ම වශයෙන් තේරුම් ගැනීම. හිරියොත්ප්පය කියන්නේ සිත් නෙවේ. හිරියොත්ප්පය කියන්නේ සිත් වල හට ගන්නා චෛතසික දෙකක්. අනේ චෛතසික දෙකක් වශයෙන් ඒවා තේරුම් ගැනීමයි අසීරු කාරණා. එහෙම නැත්නම් දැන් යමකට ලැජ්ජා වෙනවයි කියන එක චෛතසිකයකින් සිදුවන සිද්ධියක් නෙවෙයි. යමක් පිළිබඳ. ඒ සමහර අප ලැජ්ජා වෙයි කියා සලකන කෙනෙක් ලැජ්ජා වෙනවයි කියා කතා කරන විට ඒ ලැජ්ජාව යනුවෙන් කියන්නේ මේ හිරිය නෙවෙයි. යම් කිසිවක් යම් කිසි දෙයක් සමහර විටක සභාවක කතා කරන්නත් කෙනෙක් ලැජ්ජයි කියන්නේ.
ඉතින් ලැජ්ජාවටත් වඩා බියයි කියන්නේ නේ සබකෝලයයි කියලා කියන්නේ. ඒ විදිහේ ලැජ්ජාවක් බියක් ගැන නෙවෙයි මේ කතාව. එබඳු ලැජ්ජාව බිය සමහර විටක තමාට ඇතිවන ඔය හීනමානය ආදිය නිසාත් වන්නට පුළුවන්. තමාව පහත් කොට මැනගන්නා බව හේතු කොටගෙන ඇතිවන්නා වූ ලැජ්ජාවක් වන්නට පුළුවන්. බියක් වන්නට පුළුවන්. එහෙම නෙවෙයි මේ හිරියොත්ප්ප කියන්නේ. මේ හිරිය වැරදි ක්‍රියාවක්, නරක ක්‍රියාවක්, නුසුදුසු ක්‍රියාවක් සිදු කිරීමට තිබෙන හිරිය. ඒක නිකන් හිරිකිතය වගේ. පිළිකුල. ඒ පාපේ පිළිකුල් කරන ස්වභාවයයි කියා හිරිය දක්වන්නේ ඒ නිසා. ඒ නිසා හිරිය තේරුම් ගත යුතු තිබෙන්නේ චෛතසිකයක් වශයෙන්. එයි කෙරෙන කෘත්‍යය තමයි පාපය පිළිකුල් කොට සැලකීම. පාපය පිළිකුල් කරන ස්වභාවය හිරි. ඔත්තප්පේ කියන්නේ පාපය බිය යුතු දෙයක්සේ සැලකීම. දැන් පව් කරන තැනත්තාට ඒ පාපය නිසා සමහර විට මෙලෝදීම දුක් හිරිහැර කරදර අපවාද ආදිය අසන්නට ලැබෙනවා. කරදර ආදියට මුහුණ පාන්නට වෙනවා. ඒ අපවාද අහන්නට ලැබෙනවා. දොස් අහන්නට ලැබෙනවා. පරෝපවාදයේ කියන එකේ අනුන් විසින් කරන අපවාදය. ඒ වගේම Tamanගෙනුත් බියේනවා. අත්තානුවාද භය කියන එකකුත් තිබෙනවා. අත්තානුවාද භය කියන්නේ තමා විසින් තමාට අපවාද දොස් කියනවා. Taman කරපු මේ වැරදි ක්‍රියාව ගැන. එම් බොහෝ විට වෙනවානේ. Taman යම් කිසි වරදක් කළාම ඒ වරදක් බව Taman දන්නා බැවින් පසුව වුවත් Taman තමාට දොස් කියා ගන්නවා. ඒ කළ වැඩේ වැරදි කියලා. අන්න එහෙම තිබෙන අත්තානුවාද භය තිබෙනවා. පරානුවාද භය කියන්නේ අනුන්ගෙන් ලැබෙන බිය. ඊළඟට දණ්ඩ භය කියන එකක්. දණ්ඩ භය කියන්නේ ඒ කළ වැරද්දට දඬුවම් ලැබෙනවා. සමහර විටක ඒ වැරද්දට පාත්‍ර වූ භාජන වූ අයගෙන්ම Tamanට දඬුවම් ලැබෙන්නට බැරි නෑ. එහෙම නැත්නම් රාජ දඬුවම් වූ ලැබෙන්නට. අනිත් එක තමයි අපාය බිය. අපාය බිය. එයත් සැලකිය යුතු කරුණක්. මේ කියන ලද හැම දෙයකින්ම බේරුණාම Taman කරන ලද පාප කර්මයේ හේතු කොටගෙන සතර ආපා දුක් වලට භාජන වන්නට සිදු වෙනවයි කියන මේ බව සලකන විටත් එතනට ඇති වෙනවා අපාය බිය. ඒ නිසා මේ කියන ලද භය කියන ඒවා සලකා කෙනෙක් පාපයෙන් වළකින. ඒ ඔත්තප්පේ නිසා පාපයෙන් වැළකී. මේ දෙක වුණොන්ගෙන් වෙන්ව උපදනා ධර්ම දෙකක් නෙවෙයි. ඒ නිසා තමයි සෝබන සාධාරණ චෛතසිකය කියලා දක්වන චෛතසික 19ට ඇතුළු කොට තිබෙන්නේ. හිරියොත්ප්ප කියන මේ දෙක හැම සෝබන සිතකම තිබෙනවා. එයින් කියවෙන්නේ කුමක්ද? ඒ සෝබන සිත්යයි කියා දක්වන ඒ හොඳ සිත් වල ඒකාන්තයෙන්ම යෙදෙන චෛතසික දෙකක් මේ දෙක. හිරියොත්ප්ප. ඉතින් ඕ පිළිබඳව බොහෝම කරුණු දක්වලා තිබෙනවා බණ පොත්වල. ඒ සියල්ලම කතා කරන්නට මේ අවස්ථාව නොවේ. ඒ හිරියොත්ප්ප දෙක පිළිබඳව ධර්මදේශනාවක් කරනවා නම් බණක් කියනවා නම් ඒක කොහොම කියන්නට වෙන්නේ? ඒ සියල්ලම ඒ නිසා මේ අවස්ථාවේදී කිය යුතු නෑ. ඒ ධර්ම දෙකේ ස්වභාවය පමණක් තේරුම් ගත්තාම ඇති. හිරි කියන්නේ පාපයට ලැජ්ජාව, ඔත්තප්පේ කියන්නේ පාපයට බිය. මේ දෙක යමෙකුට තිබේ නම් ඒ තැනත්තා කවුරුවත් කරන ඇවිටිල්ල නිසා හෝ කවුරුවත් කරන ඇනවීම නිසා හෝ ඒ කවර කාරණයක් නිසා හෝ පව් කරන්නේ නැහැ. පවෙන් වළකින. සමහර විටක Tamante මේ පව් කිරීම බොහෝම වාසිගෙන දෙන ලාභගෙන දෙන කාරණයක් වුණා. හිරියොත්ප්ප දෙක තිබේ නම් එතම මේ පාපය කරන්නේ. ඒ පාපය කරන්නට නම් මේ හිරියොත්ප්ප දෙක අයින් වෙන්නට ඕන.
ඒ තැන ගනිමින් උපදිනවා. එහෙමනම් අහිරික අනුත්තප්ප. ඒ දෙක පළවා හරින ධර්ම දෙක තමයි අහිරික අනුත්තප්ප. ඒ දෙක උපදින. ඒ දෙක උපන්නම අකුසල් කිරීමයි කියන එකයි සිදුවන්නේ. කියන්නේ ඒවා උපදින අකුසල් සිත්වලනේ. මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච. අකුසල සාධාරණ චෛතසික. හතරක්. මෝහ අහිරික අනුත්තප්ප උද්ධච්ච. අහිරිකයි කීවේ මේ හිරියට විරුද්ධ ස්වභාවය. අනුත්තප්පේ කීවේ උත්තප්පයට විරුද්ධ ස්වභාවය. ඒකට හැම සෝබන සිතකම හිරියොතප් දෙක තිබෙනවා. හැම අකුසල් සිතකම අහිරික අනුත්තප්ප දෙක තිබෙනවා. හිරියොතප්ප කියන මේ දෙක කුසල පක්ෂයේදී බල දෙකක්. බල කියන්නේ ශක්ති. බොහොම බලවත් ධර්ම දෙකක්. ඒ නිසා ඒවාට හිරි බල, ඔත්තප්ප බල කියන. අකුසල පක්ෂයේ තිබෙන බල කණු දෙක තමයි අහිරික අනුත්තප්ප කියන්නේ. ඒ නිසා ඒවාටත් කියනවා අහිරික බල, අනුත්තප්ප බල. ඒ අහිරික බලය, අනුත්තප්ප බලය ඇතිවීම නිසා තමයි පව් කරන්නේ. හිරි බල, ඔත්තප්ප බල කියන මේ දෙක හේතු කොටගෙන කුසල් කරනවා. අකුසලයේ වලකිනවා, කුසලයේ යෙදෙනවා. අන්න එහි විදිහට තේරුම් ගන්නට ඕනේ හිරි ඔතප් කියන මේ ධර්ම දෙක. මතක තබාගත යුත්තේ ඒවා චෛතසික දෙකක් කියන. සිත් දෙකක් නෙවෙයි, චෛතසික දෙක. ඒ චෛතසිකයන්ගේ තිබෙන මේ ගති ස්වභාව තමයි තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ. හිරි ඔතප්. ඊළඟට කියන්නට තිබෙන්නේ తත්‍ර මජ්ජත්තතා කියන චෛතසික. తත්‍ර මජ්ජත්තතා. ඒ తත්‍ර මජ්ජත්තතාවෙන් දක්වන්නේ එහි ස්වභාවය මධ්‍යස්ත බව, මදහත් බව. මජ්ජත්තතා කියන එකේ තිබෙන්නේ ඒකයි. ඒ తත්‍ර කියලා එකක් එනවා. తත්‍ර මජ්ජත්තතා. తත්‍ර කියන්නේ එහි කියන තේරුමක් ඉන්නේ. ඉතින් මේ සෝබන සිත්වල යෙදෙන චෛතසිකයක්. සෝබන සාධාරණ වශයෙන් ලැබෙන චෛතසිකයක්. ඒක තේරුම් ගන්නට නම් එයින් කරන කෘත්‍ය කුමක්ද කියලා වටහා ගන්නට. ඒ හැම සිතකම චෛතසික යම් කිසි කොටසක් ලැබෙන. සෝබන සිත්වල සෝබන චෛතසිකයන් අතුරෙන් යම් සමූහයක් ලැබෙන. අකුසල් සිත්වල ඒ අකුසල ධර්මයන් යෙන් යුක්ත අකුසල ධර්ම සමූහයක් ලැබෙනවා. අර අඤ්ඤ සමාන චෛතසික සමහර සමග. නැත්නම් ඒ සියල්ලමත් සමග. ඒ විදිහට ඒ සිත්වල යෙදෙන යම් යම් චෛතසික තිබෙනවා. ඒ චෛතසිකයන්ට අයත් නානා කෘත්‍යයන් තිබෙනවා. වෙන වෙනත් කෘත්‍යයක් තිබෙනවා. අප ඒවා ඉගෙනගෙන තිබෙනවා. දැන් මෙතෙක් ඉගෙන ගත්ත ධර්ම පිළිබඳව පස්සේ කෘත්‍යය අරමුණ ස්පර්ශ කිරීම. වේදනාවේ කෘත්‍යය අරමුණු රස විඳීම. සංඥාවේ කෘත්‍යය අරමුණ ඇඳිනීම. චේතනාවේ කෘත්‍යය ඒ චිත්තචෛතසික ධර්ම තමනුත් ඒ යම් ක්‍රියාවක් ක්‍රියා සාධනයක් කරමින් අන්‍ය ධර්මයන් තමා වශයෙන් නැත්නම් තමාට අනුකූල කරවීම කියන මේ විදිහේ එක එක චෛතසිකයකට ඒ චෛතසිකයේ අයත් කෘත්‍ය ටික. ඒවාද එක් තත්වයකින් මේ සිත්වල උපදින්නේ. ඒ සෝබන සිත්වල හට ගන්නා වූ ඒ චෛතසික ධර්ම ඒ තම තමන් අයත් කෘත්‍යයන් සිදු කරමින් ඒවායේ විෂමතාවක් ඇති නොවන පරිදි ඒවා සමානතාවකට සමාන තත්වයකින් පැවැත්වීමට උපකාර වන ධර්මය නැත්නම් මේ පවත්වන ධර්මය තමයි తත්‍ර මජ්ජත්තතාට. එකක්
අනෙකට වඩා වේගවත් වීමට ඉඩ නොහැර ඒවායේ වේග සමතාවය ඇති කරන ධර්මය තමයි తත්‍ර මජ්ජත්තතා. තමයි කියමු බලන්න. తත්‍ර මජ්ජත්ත. එතකොට අලෝභාදෝස. හරි. తත්‍ර මජ්ජත්තතාවේ කිව්වේ අන්න ඒ විදිහේ ස්වභාවය. හරිද? එතකොට දැන් යම් ධර්මයන්ගේ අපි ගනිමු සෝබන සිතක ලැබෙනවා පස්සාදී ඒ ධර්ම 7ක්. ප්‍රකීර්ණක චෛතසික 6ක්. ඊළඟට මේ සෝබන චෛතසිකක් තියෙනවා. සෝබන සාධාරණ චෛතසික. ඒ චෛතසිකයන්ගේ යම් කෘත්‍යයන් තිබෙනවා. පස්සෙහි අරමුණ ස්පර්ශ කිරීම, වේදනාවේ අරමුණු රස විඳීම, සංඥාවේ අරමුණ විඳීම, ඔය ආදි වශයෙන් ඒ එක එකකට අයත් කෘත්‍යයන්. ඒ එක සිතක ලැබෙන ධර්ම සියල්ලම ඒවායේ ධර්මයන්ගේ තිබෙනවා යම් වේගයක්. වේගයක් කියන්නේ එක ධර්මයකට වඩා අනිත් ධර්මයේ ඉක්මන්කම නෙවෙයි. එතන වේගය කියන්නේ හරියට මේ අර බල කියලා කියන්නේ ඔය මේ යම් කිසි යන්ත්‍රයක එහෙම තියෙන ඔය අස්ව බල ආදී කියන්නේ ඒ වගේ වේගයක්. ඒකේ පිළිබඳ වූ එක ශක්තියක්. අනේ වේග සමතාවය ඒ වේග එකකට වඩා එකක් වේගවත් නොවන පරිදි ඒ වේග සමතාවය ඇති කරන ධර්මයේසේ දක්වන්නේ తත්‍ර මජ්ජත්තතාව. ඒක හරියට දැන් යම් කිසි වත් ඔසවාගෙන යන දෙදෙනෙක් සම වේගයක් ඇතිව ඒ එසවීම කරන්නට ඕන. එකෙක් පරයා අනේකා වේගවත් වන්නට ගියොත් ඒ ක්‍රියාව හරි හැටියට සිදු කරන්නට බෑ. අන්න ඒ වගේ සිතක ඇතිවන්නා වූ ඒ චෛතසික ධර්ම ඒ ඔවුනොවුන්ගේ කෘත්‍යයන් සිදු කරමින් සම වේගයකින් පැවැත්වීම తත්‍ර මජ්ජත්තතාවට අයත් කෘත්‍යයේ දක්වනවා. අනේ ඒ බඳු ධර්මයකුයි తත්‍ර මජ්ජත්තතා කියන්නේ. මම මතක් කරපු පරිදි හිරියොත්ප්ප ළඟට එන්නේ අලෝභ අදෝස. ඊළඟටයි తත්‍ර මජ්ජත්තතා. ඔය తත්‍ර මජ්ජත්තතාවත් ඒ විදිහට තේරුම් ගන්න ඒ පිළිබඳ ඔය විස්තර අභිධර්ම පොත්වල පවා ඊතරම් දැක්වෙන්නේ නැහැ. తත්‍ර මජ්ජත්තතා කියන මේ චෛතසිකයේ පිළිබඳ. ඔය විදිහට තේරුම් ගන්න ඒ తත්‍ර මජ්ජත්තත උපේක්ෂාව නානා නම් වලින් ඇතිද එක එක අවස්ථාවල. දැන් වේදනා උපේක්ෂාව නෙවෙයි. తත්‍ර මජ්ජත්තතාවටත් උපේක්ෂා කියන නමක් තිබෙනවා. උපේක්ෂා. දැන් උපේක්ෂා භ්‍රම විහරණය කියන එකයි. එතන උපේක්ෂාවේ කියන්නේ මේ తත්‍ර මජ්ජත්තතාව මිසක වේදනාව නෙවෙයි. උපේක්ෂා වේදනා නෙවෙයි. ඒක తත්‍ර මජ්ජත්තත උපේක්ෂාවයි උපේක්ෂා භ්‍රම විහාර කියලා එකක්. ඒ විදිහේ নানা අවස්ථාවන්හිදී වෙන වෙනත් නාම ඒ උපේක්ෂාව නැත්නම් මේ తත්‍ර මජ්ජත්තාවට ලැබෙනවා. උපේක්ෂා වේදනාවේ කියන එක වෙනම එකක්. ඒක සුඛ දුක්ඛ උපේක්ෂා නැත්නම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා කියන ඒ වේදනාවේ තිබෙන ස්වභාවය. මෙතන වේදනාව පිළිබඳව නෙවෙයි කතාව. తත්‍ර මජ්ජත්තතාවේ කියන්නේ ඒකෙත් තිබෙනවා මධ්‍යස්ථ බව. හරිය ඒක දක්වන උපමාව තමයි ඒක උපමාවකින් පෙන්නනවා. හරියට අශ්වයන් දෙදෙනෙක් ඕ හතර දෙනෙක් නැත්නම් 6 දෙනෙක් බැඳ රථයක් ඒ පදවාගෙන නැත්නම් එලවාගෙන නැත්නම් දක්කාගෙන යන රථාචාර්ය. ඔහුට අයත් වැඩේ තමයි මේ අශ්වයන් රථය ඇදගෙන යාමට සැලැස්වීම. ඒ සඳහා ඔහු පාවිච්චි කරනවා අශ්වයන් බැඳලා තිබෙන තමන්ගේ අතේ තිබෙන
ඒකට කියන්නේ මොකද? තෝන්ලනුව මේ රේන්ජ් පටි කියන්නේ ඒවා. අනිත් එක තමා අතේ තිබෙන අර ගහන්නට පාවිච්චි කරන කසය. දැන් ඔහු ඒ කටයුතු කරනවා. මොකද ඔහුට උවමනා කරන්නේ මේ අශ්වයන් 4 දෙනෙක් නැත්නම් 6 දෙනෙක්නේ. මේ ඒ හැමදෙනාම සමව ගමන් කරන්නට ඕන. එහෙම නැත්නම් මේ රථය ගෙන යාම කරන්නට බෑ. එබැවින් ඒ කොරකොටන අශ්වයින්ට තලලා ගහලා ඔවුන් හරි හැටියට දක්වන්නටකට ඒ වගේම වේගයෙන් යන ඔවුන්ගේ ඒ ට්‍රේන්ස් පටි ඇදලා ඒ වේගය නවත්වන්න නැත්නම් ඒ උවමනා තත්වයට ගෙනීමට ඔහුට ක්‍රියා කරන්නට සිදුවේ. දැන් එහෙම ඒ අවස්ථාවවලදී සිදුකොට පසුව මේ අශ්වයන් සමානව ගමන් කරන විට ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ කුමක්ද? රේන්ජ් පටි පාවිච්චි කරන්නට වෙන්නේ නැහැ. වේගය නවත්තන්නට. එහෙම නැත්නම් වේගය වැඩි කරන්නට අර කසය පාවිච්චි කරන්නටත් වන්නේ නැහැ. ඔහුට තිබෙන්නේ මදහත්ව බලා සිටීම. මේ හරි හැටියට යන අශ්වයන් දෙස බලාගෙන සිටීම. අන්න ඒ වගේ తත්‍රත් නච්ඡත්තත උපේක්ෂාවේ ස්වභාවය දක්වනවා අජ්ජුපෙක්ඛණේ කියලා. අජ්ජුපෙක්ඛණේ කියන්නේ ඒකට. මේ මදහත්ව බැලීම, මධ්‍යස්ත වීම. අනේ මධ්‍යස්ත ස්වභාවය ඒ චිත්තචෛතසික ධර්මයන්ට මේ తත්‍ර මධ්‍යත්තතාව මගින් ගන්වන. ඒ නිසා ඒ ධර්ම එක සිතක ඇතිවන සිතත් සහිත ඒ ධර්ම සමූහය ඒ සිතෙන් කෙරෙන සාමූහික ක්‍රියාව සිදු කිරීමට උවමනා තරම් වේගයෙන් යුතුව පවතිනවා, ඇති වෙනවා, පවතිනවා. ඒ කෘත්‍යයයි తත්‍ර මධ්‍යත්තතා කියන එකේ තිබෙන්නේ. එහෙම තේරුම් ගන්න ඕනේ తත්‍ර මධ්‍යත්තතාව. ඊළඟට අපට తත්‍ර මධ්‍යත්තතාවට ගියේ අලෝභ දෝෂ කියන්නේ නැතුව අලෝභ කියන ධර්මය. අලෝභ කාට අහලත් පුරුදුයි, ඒ වගේම තේරුම් ගන්නටත් ලෙහෙසි. අලෝභ කියන්නේ අලෝභයයි කියන්නේ ඒ වචනය ගැන ඊතරම්ම සැලකීමක් නොකොට හිතනවා නම් ලෝභයේ නැතිකම කියලා කියන්නට පුළුවන්. එහෙමනේ සමහරව හිතන්නේ අලෝභයි කියන විට ලෝභය නැහැ කියන එක. ඒ තේරුම නෙවෙයි. අලෝභයයි කියන්නේ ලෝභයේ අභාව මාත්‍රය නෙවෙයි. දැන් කුයි අවස්ථාවකදී යම්කිසි කෙනෙකුගේ ලෝභය නැතිව සිටිනවායි කියන්නේ ඒක අලෝභයෙන් යුතුව සිටිනවායි කියන එකම නෙවෙයි. ලෝභයේ අභාව මාත්‍රය. ඒ කියන්නේ ලෝභයක් නැහැ. ඒක නෙවෙයි. අලෝභය කියන්නේ ලෝභයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ලෝභයට විරුද්ධ ස්වභාවය තමයි අලෝභය. ලෝභයේ තිබෙන්නේ අල්ලා ගන්නා ස්වභාවය. නැත්නම් ඇලෙන ස්වභාවය. ඇලෙන ස්වභාවය. අලෝභයේ තිබෙන්නේ ඒ ඇලෙන ස්වභාවය නොවේ. ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවය නම් කියන්නට ඕනේ ගැලවෙන ස්වභාවය. එයින් අදහස් කරන්නේ ලෝභයේ තිබෙනවා ගන්නා බව, ගැනීම. අලෝභයේ තිබෙනවා දෙන බව, දානය. ඒ නිසා තමයි අලෝභය කියන එකට ඡාග කියන එකක් දක්වලා. ඡාග. ඒකට ලෝභයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය අලෝභය කියන්නේ. ලෝභයේ තිබෙන ඇලෙන බව නම් අලෝභයේ තිබෙන්නේ ඊට විරුද්ධ ස්වභාවය. ඒක තේරුම් ගන්න. අලෝභ කියන එක. දැන් යම් කිසි කෙනෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේ පංචකාම වස්තුන් පිළිබඳව ඒ අරමුණු ඉදිරිපත් වූ කල්හි
ඒවා ප්‍රියනම් මනාපනම් ඒවාෙහි ඇලෙන ලෝභය ඇති වෙනවා. ඒ ලෝභය ඇති වෙනවයි කියන විට ඒ ලෝභය සිතකනේ උපදින්නේ. එhmenan ඒ අවස්ථාවේදී උපදින්නේ ලෝභ මූල සිත්. ලෝභ මූල සිත ලෝභයෙන් යුක්තයි. ඒ ලෝභයේ තමයි සිතේ නෙවෙයි ඇලෙන බව තිබෙන්නේ. ලෝභයේ ඇලෙන ගතිය තිබෙන්නේ. සිතේ තිබෙන අරමුණ ගැනීම. ඒ ගනු ලබන අරමුණෙහි ඇලෙන බව තිබෙන්නේ ලෝභය. ඉතින් අපි කියනවා ඒ සිතෙන් ලෝභ සිතෙන් යම්කිසි අරමුණක ඇලෙනවයි කියලා. ඒකට ඇලෙන ගතිය තිබෙන්නේ ලෝභයේ විසක සිතේ නෙවෙයි. ඒකට අලෝභය කියන එකත් සිතකයි උපදින්නේ. සිතක උපදින්නේ. ඒකට අලෝභය සිතක උපන් ඒ උපදනා වූ සිතෙන් ඒ අර කලින් සඳහන් කළ පරිදි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාමයන් පිළිබඳව ඒ ඉදිරිපත් වූයේ එබඳු අරමුණක් වුවත් අලෝභය නම් මේ අවස්ථාවේදී Tamanගේ සිතෙහි හටගත්තේ ඒ අරමුණ කොයිතරම් ප්‍රිය වුවත් කොයිතරම් මනාප වුවත් එහි ඇලෙන්නේ ඒ අලෝභය නිසා. අනේ නිසා ලෝභයයි අලෝභයයි කියන මේ දෙක තේරුම් ගන්නට ඕන. ඒ ලෝභය ඇති වෙලා නැති වෙන එක. අලෝභයත් ඇති වෙලා නැති වෙන එක. ඒ ලෝභය ඇතිව නැතිවීම අලෝභය නෙවෙයි. නැත්නම් ඒකේ අභාව මාත්‍රේ අලෝභය නෙවෙයි. අලෝභය කියන්නේ වෙනමම ධර්මයක්. ඒක වෙනම චෛතසිකයක්. ඒ වෙනම ධර්මයක් වෙන ඒ අලෝභය දාන ආදී පුණ්‍ය ක්‍රියාවන්හිදී එහෙම නැත්නම් කුසල ක්‍රියාවන්හිදී උපදී. දැන් අප කරන දාන ආදී පුණ්‍ය ක්‍රියා එහෙම නැත්නම් කුසල කර්ම ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කියන මේවා කොහිද හටගන්නේ? නැත්නම් ඒවා පිළිබඳව කෙලෙසද දක්වන්නේ? ඒවාට අපි කියනවා අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, අකුසල මනක් කර්ම. කුසල පක්ෂයේ ඒවාට කුසල කාය කර්ම, කුසල වාක් කර්ම, කුසල මනක් කර්ම. ඒ අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, අකුසල මනක් කර්ම කියන මේවා අතුරෙන් ඒ අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, අකුසල මනක් කර්ම කියන මේ අතුරෙන් යම් අකුසල කාය කර්මයක් උපදින්නේ ලෝභ මූල සිතකින්. ඒ කියන්නේ ලෝභ මූල සිත නිසා ඇතිවන කාය කර්මයක්. විසරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන ඒවා ලෝභ මූලයෙන් සිදුවන කර්ම වශයෙන් ගතහොත් එබඳු පාප ක්‍රියාවක යෙදෙන අවස්ථාවකදී ඒ පාප ක්‍රියාවක් කරන අවස්ථාවකදී ඒ තැනැත්තාට උපදනා වූ සිතේ ලෝභය පවතින. ඒ නිසායි ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිතේ අර ලෝභයේ තිබෙන ඇලෙන ස්වභාවය ඒ අරමුණ පිළිබඳව ඇති වෙන්නේ. කියන්නේ අරමුණෙහි ඇලෙන. අරමුණෙහි ඇලෙන ගැතිය. අනිත් පැත්තට අප කතා කරනවා නම් එතනත්තා කරන්නේ දාන ආදී පුණ්‍ය ක්‍රියාව. අපි ගනිමු දන් දීම. ඒ දන් දීම සිදු කරන අවස්ථාවේදී ඒ තැනත්තාට කුසල් සිතක් උපදිනවා. ඒ කුසල් සිතෙහි ලෝභය නෙවෙයි තිබෙන්නේ. ඒ සිතෙහි තිබෙන අලෝභය. දැන් මේ සෝබන සාධාරණ චෛතසික ධර්මයන් අතුරෙන් එකක් වශයෙන් දක්වන අලෝභයේ සිටෙහි තිබෙනවා. ඒ අලෝභයෙන් යුතු ඒ සිතෙන් ඒ අරමුණෙහි දැන් මේ පුණ්‍ය ක්‍රියාවෙහි යෙදී සිටින විට ඒ පුණ්‍ය ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ සිතේ යම් අරමුණක් වෙනවා. ඉතින් ඒ අරමුණ වශයෙන් ලැබෙන්නේ මොනවද?
ඒ සිතට අරමුණු විය හැක්කේ ඒ දානයේ ලබන ප්‍රතිග්‍රාහකයා. එහෙම නැත්නම් මේ දාන වස්තුව මේ විදිහේ එකක් නේ අරමුණ වශයෙන් එන්නේ දන් දෙන අවස්ථාවේ. ඒ අරමුණෙහි ඇලෙන්නේ නැහැ. ඇලීමක් නැහැ. ඇලීමක් වන්නට නම් ලෝභය ඕනේ. ලෝභයක් වුණොත් එතන වෙන්නේ අකුසලයක්. ඇලීමක් නෙවෙයි තිබෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් වූ නොඇලෙන ගතිය. නොඇලෙන ස්වභාවය. ඒක ඇල්මට විරුද්ධ බව. ඒ නිසා ඒ නොඇලී අරමුණ ගන්නට පුළුවන් ඒ සිටින්. අරමුණෙහි ඇලීමක් නොකොට ඒ අරමුණගෙන ඒ ක්‍රියාවෙහි යෙදෙනවා. ඒ පුණ්‍ය ක්‍රියාව විශේෂයි ඒතනත්තා යෙදෙනවා. අලෝභය. අනෙහිම ලෝභ අලෝභ කියන මේ දෙක. අලෝභය සෝභන සාධාරණ කුසල ධර්මයක්ම නෙවේ. කුසල් සිතෙහි ඒක කුසලයක්. විපාක ක්‍රියා කියන සිත්වල අලෝභය දෙනවා. එවිට ඒක කුසලයක් නෙවේ. එවිට අව්‍යාකෘතයක් කියලා. විපාක සිතෙහි විපාක ස්වභාවයක තිබේ. ක්‍රියා සිතෙහි ක්‍රියා බව. කර්ම සාධනයක් නැති බව. කුසල් සිතෙහිදී ඒක කුසලයක්. අලෝභය කුසලයක්. ඒකට කුසල ධර්මා කියන තැනදී අලෝභයක් වෙනවා. කුසල ධර්මයන්ට ඇතුළත්. අව්‍යාකතා ධම්මා කියන තැනත් අලෝභය එනවා ඒ අව්‍යාකෘතයන්ට ඇතුළත්. ඒ නිසා ඒ කුසල අව්‍යාකෘත කියන මේ සිත්වල ලැබෙන ධර්මයක්. ඒ කුසල අව්‍යාකෘත කියන මේ කොටස් දෙකටයි නැත්නම් කුසල් විපාක ක්‍රියා කියන මේ වාටයි ඒ සෝබන සිත්ති කියලා කියන්නේ. කුසල විපාක ක්‍රියා. ඒ ටිකයි ඒ ඇතුළු වෙන්නේ. අකුසල් නෑ. අලෝභේ බන්ධ. එතකොට අලෝභේ කියන්නේ නොඇලෙන ස්වභාවය. නැත්නම් ඇලීමට විරුද්ධ ස්වභාවය. ඇලීමට විරුද්ධ ස්වභාවය. අරමුණ ගන්න. ඒ අරමුණ ගන්න ඇලෙවින් නෙවෙයි. ඒක හරියට කියත හැකි දැන් ලෝභේයි අලෝභේයි තිබෙන තත්වයන් දෙක උපමා වශයෙන් දක්වනවා නම් කියන්නට පුළුවන් යම් පුළුන් වලින් වියන ලද රෙද්දකට වැටෙන දිය බිඳුවක් වගේ කියලා ලෝභය දක්වනවා. ඒ මොකද ඒ ලෝභය ඇති වුණාම ඒ ලෝභයෙන් ගනු ලබන අරමුණෙහි කාවැදී යන්නාක් මෙන් එහි තදින් ඇලෙන. අලෝභය දක්වන්නට පුළුවන් ඒ ජල බිඳුවක්ම ගන්නවා නම් හරියට නෙළුම් පතකට වැටෙන ජල බිඳුව වගේ. ඒ නෙළුම් පතෙහි වැටෙන ජල බිඳුව නෙළුම් පතෙහි රැඳී පවතිනවා. නමුත් එහි ඇලෙන්නේ නැහැ. අරමුණ ගන්න. නමුත් අරමුණේ ඇලෙන බව. එහෙම ගත්තේ. ඒ ලෝභ අලෝභ කියන මේ දෙක පිළිබඳ උපමාවක්. ඊළඟට එන්නේ අද්වේෂය. අද්වේෂ කියන්නේ ද්වේෂයට විරුද්ධ ස්වභාවය. ද්වේෂය කියන එක අපි අකුසල චෛතසිකයන් ගැන කතා කරන විට දැනගන්න. එහි තිබෙනවයි කීවේ ඡණ්ඩ ගතිය, ඡණ්ඩික්ක ස්වභාව කියලා ආවේ. ඡණ්ඩ ගතිය, රෞද්‍ර ගතිය. අරමුණට රිදවන ගතිය. අරමුණට ලෝභයෙන් කෙරෙන ආදරය නැහැ. අරමුණට රිද්දවන. ඒ විදිහේ ස්වභාවයකුයි ද්වේෂය කියන්නේ. අපි ඒ ලෝභ ද්වේෂ දෙක පිළිබඳව කියවනේ ලෝභයෙන් අරමුණ ගන්නා විට මවකු අතදරුවෙකු ගන්නා වගේ අරමුණ ගන්නවයි කියලා. ඒ අරමුණට රිදවන ආකාරයෙන් නෙවෙයි අරමුණ ගන්න. ඒ ලෝභය. ද්වේෂයෙන් අරමුණ ගන්නේ වස්තු හිමියෙකු
හොරකුව අල්ල ගන්නවා වගේ. ඒ වගේ කියලා. ඒ ධර්ම දෙක අරමුණ ගැනීම කරනවා. සිතෙන් යම් අරමුණක් ගන්නවා නම් ඒ අරමුණේ යෙල්බගෙනමයි ඒ සිතෙහි හට ගන්නා ධර්ම උපදින්නේ. ඒ නිසා ලෝභය ඒ ලෝභයට අරමුණ වන ඒ ධර්මයයි ගන්නවා. අරමුණ වශයෙන්. ඒ ගන්නේ රිද්දාගාරේ රිද්දවන්නට නෙවෙයි. රිදවන ආකාරයෙන් නෙවෙයි. ඒකේ විරුද්ධව හැපීම ආකාරයෙන් නෙවෙයි. ද්වේෂය අරමුණ ගන්නෙ ඒ අරමුණට රිදවන ආකාරයෙන් අරමුණෙහි විරුද්ධව හැපෙන ආකාරයෙන්. ද්වේෂය. දැන් ඊට විරුද්ධ ස්වභාවය තමයි අද්වේෂ කියන්නේ. ඒ නිසා අද්වේෂය තවත් තේරෙන වචනයකින් කියනවා නම් කිව යුතුයි මෛත්‍රිය කියලා. මෛත්‍රිය වශයෙන් දක්වන්නේද මේ අද්වේෂය. එහෙම නැත්නම් මෙත්තා කියලා වෙනම චෛතසිකයක් නෑ. අද්වේෂයමයි මෙත්තා කියන එකෙන් දක්වන්නේ. ඒකට අද්වේෂය කියන්නේ ද්වේෂයට විරුද්ධ ස්වභාවය. ද්වේෂය නිවන ස්වභාවය. ද්වේෂය කියන්නේ ගින්නක් නා. ඒ ගින්න නිවන ස්වභාවය තමයි අද්වේෂ කියන්නේ. ඒකයි මෛත්‍රිය. අනේ ඒ අද්වේෂය හැම සෝබන සිතකම ලැබෙනවා. ඒ සෝබන සිත් සියල්ලෙහිම අලෝභ අදෝස අමෝහ කියා දක්වන මේ සෝබන චෛතසික වලින් සෝබන සාධාරණ චෛතසිකයි කියා දක්වන්නේ අලෝභයයි අද්වේෂයයි. අමෝහය කියන එක ඔය කුසල මූල වශයෙන් පෙන්වන අමෝහයයි කිව්වේ ප්‍රඥා චෛතසිකය. ඒක අපි පසුව කියනවා. ඒ අලෝභ අදෝස අමෝහ කියන ඒ කුසල මූලයන්ගෙන් අලෝභ අදෝස කියන කුසල මූල දෙක හැම සෝබන සිතකම ලැබෙනවා. සෝබන සිතක් වොත් ඒ සෝබන සිතෙහි අලෝභයක් තිබෙනවා අද්වේෂයක් තිබෙනවා. අලෝභ අද්වේෂ කියන මේ දෙකෙන් තොර සෝබන සිතක් ලැබෙන්නේ නැහැ. ඒක අලෝභය ලෝභයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය වෙන ඒ අරමුණෙහි නොඇලී අරමුණ ගන්නා ස්වභාවයයි අද්වේෂය කියන්නේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ වූ අරමුණට නොරිද්දවා අරමුණ ගන්නා ස්වභාවය. ඒ තමයි අරමුණ පිළිබඳව මේ එය වඩන අවස්ථාවලදී ඒ අරමුණු අපි දන්නවානේ අරමුණු සත්වයන් වශයෙන් අරමුණු කිරීමක් තිබෙනවා. එහෙම අරමුණු කරන තැනදී ඒ සත්වාරම්මණයෙහි ඇතෙකුට ද්වේෂය ඇති වෙනවා. එනිසා ඒ අය විනාශ කරන්නට නැති කරන්නට එහෙම අදහස් ඇඳීමක් ඇති වෙනවා ද්වේෂයෙන්. අද්වේෂය ඇති වුණාම ඒ තැනත්තන්ගේ සුවපත් වීම සපවත් වීම කියන මේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන. ඒ නිසා තමයි එය මෛත්‍රියයි කියලා දක්වන්නේ. ඒකට අද්වේෂයෙන් අරමුණ ගන්නේ තමන්ගේ මිත්‍රයෙකුව දුටු කල්හි. ඒ හොඳ මිත්‍රයෙකුට තමන්ගේ මිත්‍රයෙකු දුටු කල්හි සිතේ ඇතිවන ඒ අරමුණට නොරිද්දා අරමුණෙහි නැත්නම් ඒ මිත්‍රයාට හිතසුව කැමති වන ආකාරයෙන් මිත්‍රයා අරමුණු කරන්නාක් මෙන් තමා අද්වේෂයෙන් අරමුණ ගන්න. අලෝභ අද්වේෂ ඊළඟටයි ඔය తත්‍ර මච්ඡත්තතා කියන එක ආවේ. ඊළඟට එනවා සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මච්ඡත්තතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා දෙකක්. එතන කාය කියන මේ වචනයෙන් දක්වන්නේ ශරීරය නෙවෙයි. ඒ කාය කියන මේ වචනයෙන් මේ තැන්වල ඔය කාය පස්සද්ධි ආදී තව ඉදිරියට කාය කියන වචනේ යෙදෙන චෛතසික තිබෙනවා. ඒ තැන්වලදී කාය යනුවෙන් දක්වන්නේ වේදනා සංඥා සංඛාර කියන
නාම කාය කියන ඒ ස්කන්ධ තුන කායයන් විපස්සනා. පස්සද්ධි කියන්නේ සංසිඳීම කියන එක. සංසුන් බව සංසිඳීම කාය පස්සද්ධි. ඒතරේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනේ සංසිඳුණු ස්වභාවය කාය පස්සද්ධිය කියත්, චිත්ත පස්සද්ධිය කියන්නේ සිතේ සංසුන් බව, සිතේ සංසිඳුණු බව පස්සද්ධිය. මේ දෙක වුණුන්ගෙන් වෙන් නොවි හැම විටම සෝබන සිත්වල එකටම යෙදෙනවා. සෝබන සාධාරණ චෛතසිකයන් වශයෙන්. ඒ කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියන මේ දෙක කෘත්‍ය වශයෙන් සමාන කෘත්‍යවත් ධර්ම. ඒ වේදනාදී ස්කන්ධත්‍රයේ සංසිඳුණු බව සිදු කරන ධර්මයේසේ ගෙන කාය පස්සද්ධිය කියන අතර විඥාන ස්කන්ධයයි කියන සිතේ සංසිඳීම සිදු කරන ධර්මයේසේ ගෙන චිත්ත පස්සද්ධිය. ඒ කෘත්‍ය වශයෙන් තිබෙන්නේ සංසිඳුවන බව. සංසිඳුවන චෛතසික ධර්ම සමූහයේ සංසිඳුවන ස්වභාවය කාය පස්සද්ධි. සිතේ සංසිඳවීම සිදු කරන ස්වභාවය චිත්ත පස්සද්ධි. ඒ නිසා කෘත්‍ය වශයෙන් ගත්තම දෙකෙන්ම කරන්නේ ඒ සංසිඳවන ස්වභාවය. ඒ බැවින් ඒ දෙකම ගෙන ඇතැම් අවස්ථාවන්හිදී යම් යම් ධර්ම වශයෙන් දේශනා කරන විට බුදුරජාණන් වහන්සේ ඒවා එකක් කොට සලකා වදාරලා තියෙනවා. ඒ කියන්නේ එකකට ඇතුළත් කොට වදාරලා. දැන් මේ පිනතුන් ගන්නවානේ පස්සද්ධි සම්බෝධ්‍යංගය කියලා එකක් කියන්නේ. පස්සද්ධි සම්බෝධ්‍යංගය. පස්සද්ධි සම්බුද්ධංගෝ. එතන පස්සද්ධි සම්බුද්ධංගෝ කීවේ මේ චෛතසිකයන්ගේ සංසිඳීමත් සිතේ සංසිඳීමත් කියන මේ දෙකම ගෙනයි බෝධ්‍යංගයක් හැටියට වදාරලා. ඒකට මේ චිත්ත චෛතසිකයන්ගේ සංසිඳුණු ස්වභාවය සංසිඳවන බව තමයි පස්සද්ධි කියන්නේ. මොකටද මේ සංසිඳීමක් උවමනා කරන්නේ? සිතේ දාහ ගතිය ඇති කරන ධර්ම තිබෙනවා. චිත්ත චෛතසිකයන්ගේ දාහය දැවිල්ල සිදු කරන ධර්ම තිබෙනවා. ඒ මොනවාද? අකුසල ධර්ම. අකුසල ධර්මයන්ගේ තිබෙන්නේ ඒ අකුසල ධර්ම යම් සිතක ඇති වේද ඒ සිතත් ඒ සිතෙහි හට ගන්නා අන්‍ය චෛතසිකයනුත් මේ අකුසල ධර්මයන්ගෙන් සිදු කෙරෙන 10 හේතු කොටගෙන දැවෙන බවින් යුක්ත වෙනවා. දැවෙන. ඒ නිසා ඒ දවන ස්වභාවය ඒ ධර්මයන්ගේ ඇති බැවින් බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම ඇතැම් විටක ගිනි වශයෙන්ද වදාරලා තිබෙනවා. ගිනි, රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න ආදි වශයෙන් ගිනි වශයෙන් වදාරලා. එතකොට ගින්නෙන් කෙරෙන්නේ දවන බව. ගිනි දවනවන අකුසල ධර්මයන්ගේ ඒ ගිනි බව තිබෙන නිසා තමයි ඒ අකුසල ධර්ම පිළිබඳව කියන්නේ සිත දවන, තවන, පෙළෙන ස්වභාවයෝ අකුසලයෝ කියන්නේ. අකුසල ධර්මයන්ගේ ස්වභාවය නැත්නම් අකුසල ධර්මයෝ කියන්නේ මොනවද කියා දක්වන තැන්වලදී චිත්ත චෛතසික ධර්මයන් දවන, තවන, පෙළෙන ස්වභාවයෝ අකුසලයෝ. එතකොට දැවීම තිබෙන්නේ අකුසලයක්. ඒක හොඳට පැහැදිලිව පෙනෙනවා අකුසල් සිත් වලින් යුක්තව සිට. ඒ අකුසලයන්ගෙන් මිදී නැත්නම් ඒ අකුසල් සිත් බලවා හැර සෝභන සිත් නැත්නම් කුසල් සිත් උපදවාගෙන සිටින අවස්ථාවකදී මේ කලින් පැවති සිත් හේතු කොටගෙන ඇතිවුණු දැවීම, තැවීම, පෙළීම තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒක හැබැයි සැලකිල්ලකින් යුතුව බලන්න.
තමන්ට යම් අවස්ථාවකදී බලවත්සේ ලෝභය ඇතිව තිබුණු වේලාවක් ගැන සිතා ඒ අවස්ථාවේදී තිබුණු తত্ত্বය මෙනෙහි කොට බලන්නට. එතකොට දැනේවි ඒ අවස්ථාවේදී ඇත්තෙන්ම දැවි දැවි නොවේද සිටියේ කියලා. ඒ ලෝභය නැත්නම් රාගය කියන මෙයින් දැවි දැවි සිටියා නොවේද කියලා Tamanටම පෙනේ. එහෙම නැත්නම් බලවත්සේ තරහාවක් ඇති වූ අවස්ථාවක් ගැන සලකා ඒ අවස්ථාවේදී තමා සිටි හැටි කොහොමද සිත පැවතුනේ කියන එක ආපසු හැරී බැලුවොත් එවිටද තමාට පෙනේවි එවේලේ තමා මේ ද්වේෂයෙන් දැවි දැවි නොවේද සිටියේ කියලා. ඒ ද්වේෂයෙන් හා රාගයෙන් කියන මේ දෙකෙන් දැවෙනකොට මෝහෙන් කරන දැවීම නවතිනව නෙවෙයි. මොකද ඒ රාගයටත් එකතු වෙනවා මෝහය, ද්වේෂයටත් එකතු වෙනවා මෝහය, ලෝභයටත් එකතු වෙනවා ද්වේෂයටත්. ඒ නිසා ඒ ලෝභය, ද්වේෂය හෝ ලෝභය මෝහය හෝ ද්වේෂය මෝහය හෝ කියන මේ අකුසල ධර්මයන් එක් වූ කල්හි ඒවාට එකතු වන තවත් අකුසල ධර්ම තිබෙනවා. මේ ද්වේෂයට ඇතැම් විටක එකතු වෙනවා ඊර්ෂ්‍යාව, ඇතැම් විටක මසුරුකම, ඇතැම් විටක කුක්කුච්චය එකතු වෙනවා. ලෝභයට දිට්ඨිය එකතු වෙනවා බොහෝ විට. එහෙම නැත්නම් ඇතැම් විටක මානය එකතු වෙනවා. ඉතින් මේවා එකතු වුණාම ඒ එකතු වෙන කියන්නේ එකතු වෙනවා කියන්නේ පස්සේ එකතු වෙනවා නෙමෙයි. ලෝභයත් එක්ක උපදිනවා එකට. ද්වේෂයත් එක්ක එකට උපදිනවා. මේ එකට ඉපදීම් වශයෙන් ඒ දැවෙන ධර්ම සියල්ලම එකතු වෙලා මොකක්ද කරන්නේ? සිත පමණක් නෙවෙයි දවන්නේ. ඒ චිත්තචෛතසික ධර්ම සියල්ලම මේ දැවෙන ගතය ඇති ධර්මයන් නිසා දැවෙන අතර ඒ දැවෙන ධර්ම සියල්ලගේම නිස්ස්‍රයව පවතින්නේ කුමක්ද? සිත පවතින්නේ යම් වස්තුවක් ඇසුරු කොට. ඒකට අපි ධර්මයේ ඉගෙන ගන්නේ හදේ වස්තු කියලා. ඒ වස්තු නිස්ස්‍රය කොටයි සිත පවතින. ඒ නිස්ස්‍රය වූ වස්තුවද මේ හේතු කොටගෙන දවනවා. ඒ නිසා තමයි මුළු සිරුරම දැවෙන්නට පටන් ගන්නේ. මුළු සිරුරම මේ ක්‍රෝධාග්නියෙන්, එහෙම නැත්නම් ලෝභාග්නියෙන්, මෝහාග්නියෙන් කියන මේ ගිනි වලින් දැවෙනවා. එබැවිනුයි දවන තවන පෙළෙන ස්වභාවය අකුසලයෝය කියලා කියන්නේ. අන්නේ දවන ගති ඇති අකුසල ධර්මයන් ගෙන් කෙරෙන ඒ 10 සංසිඳවා ලන ස්වභාවය තමයි කායපස්සද්ධි චිත්තපස්සද්ධි කියන්නේ. යමෙකුගේ සිතෙහි ඒ කායපස්සද්ධිය චිත්තපස්සද්ධි කියන මේ ධර්ම වල තිරෙනවා දුර්වලකම් ප්‍රබලකම්. ඒක තේරුම් ගන්නට ඕන. කුසල් සිතෙහි මේ ධර්ම සියල්ලම යෙදෙනවා. සෝභන සිතෙහි කායපස්සද්ධිය තිබෙනවා, චිත්තපස්සද්ධිය තිබෙනවා. නමුත් ඒවා ඇතැම් විටක මේ කුසල ක්‍රියාවෙහි බොහෝ වේලා යෙදී සිටින්නට හැකිවන තරමට ප්‍රබලව ඇතිවන්නේ නැහැ. ශක්තිමත්ව ඇතිවන්නේ නැහැ. එහෙම අවස්ථාවලදී ඒ තනත්තාගේ සිත කුසල ක්‍රියා විශේෂයි පවතින්නේ හරියට ගොඩට ගත්ත මාළුවෙකුගේ ස්වභාවය. ඊතරම් ආස්වාදයක් ඒ කුසල ක්‍රියා විශේෂයි ඒ තනත්තා ලබන්නේ නැහැ. මේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන දෙක දුර්වල බැහැ. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන මේවා බලවත් නම් ඒ කුසල ක්‍රියා විශේෂයි යෙදී සිටින විට මේවා බලවත්ව ඇතිවන්නේ නම් බලවත් වන්නේ නම් ඒ තැනැත්තාගේ සිත කුසල කර්මයන්හිදී කුසල ක්‍රියා විශේෂෙහිදී පවතින්නේ හරියට
දියට දැමූ මාළුවෙකු වගේ. හොඳට ඒ අරමුණෙහි පවත්වන්නට ඒ ක්‍රියාවෙහි යෙදෙන්නට පුළුවන්. දැන් ඒවා ඒ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන මේ ධර්ම හැම කුසල් වලදීම උපදිනවා. නමුත් ඒවායේ බලවත් බව හොඳට තේරුම් ගන්නට පුළුවන් වන අවස්ථාවක් තමයි භාවනාවෙහි යෙදී සිටින විට ඇතිවන ඒ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධියේ ස්වභාවය. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන මේ ධර්ම දෙක ඒ භාවනාවේදී අනිත් ධර්මවත් සමගම මෙයත් වැඩෙනවා. වැඩෙනවා කියන්නේ දියුණු වෙනවා. ඒ දියුණු වීම හේතු කොටගෙන දියුණු වූ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි ඇති වූ කල්හි ඒ පස්සද්ධිය නිසා ඒ තැනත්තාට භාවනාවෙහි යෙදී සිටින කාලය මෙතරම් වේලාවක් ගත වුණයි කියලා නොදැනෙන පරිදි බොහෝ වේලා ඒ භාවනා ක්‍රියාවෙහිම නිරතව සිටින්නට පුළුවන් වෙනවා. කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියන මේ දෙක බලවත් වූ කල. සමහර විටක මේ පින්නතුන් දැකලා ඇති භාවනා කරන්නට පටන්ගෙන එකම ඉරියව්වෙන් පැය ගණන් ගත කරන අය. පැය ගණන්. මොකද එහෙම පුළුවන් වෙලා තිබෙන්නේ මේ ධර්ම බලවත්ව උපදිනවා. බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා. නිරන්තරයෙන් හැමතිස්සෙම හැම සිතක් පාසාම හැම ජවන් සිතක් ඒ සෝබන සිතක්. එතකොට සෝබන සිත වශයෙන් භාවනා කර්මයේදී උපදින්නේ කුසල් සිත්නේ. ඒ කුසල් සිතක් හැම කුසල් සිතක්ම මේ ධර්ම උපදින. එදින මේ ධර්ම උපදිනකොට එකින් එකට නැවත මේ ස්වභාවයන්ම දිගටම පැවතගෙන යන විට ඒවා එන්නට බලවත් වෙනවා. ශක්තිමත්. ප්‍රබල වෙනවා. එහෙම වීම හේතු කොටගෙන ඒ තැනත්තා එක ඉරියව්වකින්ම සිට ඉඳගෙන හෝ ඒ ඉඳගෙනයි බොහෝසේ එය බොහෝ වේලා පවත්වන්නට පුළුවන්. ශරීරයේ ඇතිවන දාහ ගති, දැවිලි ගති ආදිය ඒවා නැතිව. ඒ නිසා තමයි සමහරෙකු භාවනා කොට අවසන් කරන. يعني භාවනා කරලා යම් තරම් වේලාවක් ඒ භාවනා කර්මෙහි යෙදී සිට අවසන් කළාට පසු ඇතැම් විටක කියන්නේ සීතල වතුරකින් නෑව වගේ දැනෙනවයි කියලා එහෙම. මේ පස්සද්ධියෙන් කෙරුණු වැඩ. ඒ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන මේවා නිරන්තරයෙන් නැවත ඇතිවීම හේතු කොටගෙන ඇතිවුණු ඒ සිසිල් කිරීම තමයි. ඒක දැනෙනවා. සමහර කෙනෙකු මුළු රාත්‍රියම නිදි වර්ජනය කරලා භාවනාවේ යෙදෙන පසුදා උදේ වෙනත් ඉතින් ඒ භාවනාව කියන්නේ ඒ ඉරියව්ව වෙනස් කරලා Tamanගේ වෙනත් කටයුතු තිබෙනවානේ ශරීර කෘත්‍ය ශරීරය පිළිබඳ කිරීම ආදී ඒ කටයුතු වල නිරත වෙන්නට ඒ භාවනා කර්මය తాවකාලිකව නවත්වන විටද ඒ ඇයට දැනෙනවා හරියට පාන්දරම සීතල වතුරකින් නාලා සිටිනවා වගේ දැනෙනවා. මොකද එහෙම වන්නේ මේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් වලින් රූප උපදවන. මේ ශරීරෙහි රූප උපදවන. ඒ රූප වලටද මේ සිසිල් කිරීම සංසිඳවන ස්වභාවය ගැන්වෙනවා. ඒ හේතු කොටගෙන තැනත්තාට දැනෙනවා. සිසිල් බව, සංසිඳුණු බව. එහෙම ඒ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන මේ දෙක ගැනත් තේරුම් ගන්න. ඒවා ඊට වඩා තව කරුණු ඉගෙනගෙන යන විට වැටහෙවි. ඒ වගේම භාවනා කරන පින්වතුන්ට නම් මම කියනවට වඩා මේ හොඳින් මේ කරුණු වැටහිලා ඇති කියලා මම හිතනවා. ඒ කාට උනන් ඒවා තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. සමහරෙකු මේ අභිධර්මයේ ගැන නොඑක් විදිහේ මතාන්තර ප්‍රකාශ කරනවා. ඒ වුණත් ඔය භාවනා කරන පින්වතුන්ට
මේ අභිධර්මයේ පිළිබඳ අභිධර්මයේ ඉගැන්වෙන ධර්ම කරුණු පිළිබඳව චෛතසික පිළිබඳව කතා කරන විට ඒවා ගැන කලින් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට වුණා වැටහෙනවා ඇති. මේ අභිධර්මයේ උගන්වන කරුණු ප්‍රත්‍යක්ෂ කිරීමක් තමයි භාවනාවේදී සිදුවන්නේ. ප්‍රත්‍යක්ෂ කියන්නේ තමන්න ඒ ධර්ම පිළිබඳව දැන ගැනීමක් කරනවා. අභිධර්මයේ ගැනීම වශයෙන් නෙවෙයි. ඒවා මේ අත්දැකීම් වශයෙන්. අභිධර්මයේ කියන්නේ මොකක්ද? අභිධර්මයේ කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇති සැටිය ඉගෙනගෙන ධර්මය. ඒකයි අභිධර්මය. ඉතින් භාවනාවෙන් කරන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇති සැටිය දැන ගැනීම. භාවනාවේ නුවණ දැන ගැනීම. පස්සේ කියන්නේ ඒ වචනය නෙවෙයි. පස්සේ කියන්නේ ධර්මයකට. ධර්මයේ කීවේ යම් ස්වභාවයකට. ඒ ස්වභාවය වචනානුසාරයෙන් කියා දීමට උත්සාහයක් කරනවා මේ අභිධර්මයේ ඉගැන්වීම. ඒ ධර්මය තමන්ම දැකීම් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා භාවනාව. ඒ විදිහට ඒ ධර්ම පිළිබඳ පස්ස, වේදනා, සංඥා, චේතනා ඔය ආදි ධර්ම භාවනා කරන පින්වතුන්ට වඩාත් හොඳට වැටහෙන්නට ඕන. එහෙම ඉගෙනගෙනත් තිබෙනවා නම් ඒ අයට තවදුරටත් එය පැහැදිලි වෙනවා. Taman ඒ ධර්ම Tamanට වැටහෙන අවස්ථාවක. භාවනා. අපි ඊට වඩා කතා කළ යුතු නැහැ කියලා හිතනවාද? අපි හුඟක් ඒවා ගැන කතා කළේ මං හිතුවා ඒ එක එක ධර්මයක් පිළිබඳව පමණක් එක දවසකදී කතා කරන කලොත් චෛතසික 52 පිළිබඳව කතා කරන්නට අවුරුද්දක් ගත වෙනවා. ඊට වඩා හොඳයි ධර්ම කීපයක් පිළිබඳව එක දවසක කතා කරලා ඒ පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති කරන එක හොඳයි කියලා. ඒ නිසායි මම අද ඒ ධර්ම කීපයක් ගැන කතා කළේ. අද එතකොට අප කතා කළා අලෝභ දෝෂ දෙක తත්‍ර මධ්‍යත්තතාවට පසුව කීවත් අලෝභ දෝෂ తත්‍ර මධ්‍යත්තතා කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි. ඒකට ධර්ම පහක් පිළිබඳව අද කතා කරා. අනිත් දවසේ කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය ජුකතා, චිත්ත ජුකතා කියන ඒ ඉතිරි ධර්ම සියල්ලම ගැන කතා කරන්නට පුළුවන් වෙයි කියලා මාත් කරා. අද අපි එකකින් නවත්වමු. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී වදෙන්ති චේතනං භූතියා සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී වදෙන්ති චේතනං භූතියා සබ්බේ ධම්මා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සී වදෙන්ති චේතනං භූතියා දුක්ඛපත්තානි දුක්ඛාපත්තානි සයසුපපත්තානි දුක්ඛා උපපීපානි ආකාශත්ථාච කුම්මත්ථාදි වානාගාමිනිකා පුඤ්ඤන්තං සංගතං සාසනං ආකාශත්ථාච කුම්මත්ථාදි වානාගාමිනිකා පුඤ්ඤන්තං සංගතං සාසනං ආකාශත්ථාච කුම්මත්ථාදි වානාගාමිනිකා